සුබ දවසක් හැමෝටම. අපි කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරා මේ ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියලා. එපිසෝඩ් අංක 12 දී අපි එතෙන්දී සාකච්ඡා කරා මේ සම්බන්ධතා කුලක දෙකක් අතර තියෙන සම්බන්ධතා වර්ග හතරක් ඒ වගේම ශ්‍රිතයක අර්ථ දැක්වීමට එකඟ වෙන එතනින් අවස්ථා දෙකක් පිළිබඳව අධ්‍යයනය කරා කලින් වීඩියෝ එකක. මම හිතන්නේ ඒක දැනටමත් බලලා ඇති. බලලා නැත්නම් ඒකේ link එකක් පල්ලෙහා දාලා තියෙනවා. ඉතින් අපි ඉක්මනට බලමු මේ කලින් වීඩියෝ අපි කොහොමද මේ සම්බන්ධතා හතර සාකච්ඡා කරේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි කලින් වීඩියෝ එකකින් මේ ශ්‍රිතයක අර්ථ දැක්වීමත් ඒ වගේම අපිට තියෙන පුළුවන් සම්බන්ධතා සියලුම ආකාර නැත්නම් ආකාර හතරම සංසන්දනාත්මකව පෙන්වුවේ අන්න ඒ විදිහට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි ප්‍රධාන වශයෙන්ම කරන්නේ ශ්‍රිතයකට උදාහරණ කීපයක් ඇසුරින් මේ ශ්‍රිතයක තියෙන වසම සහ වසම කියන දේවල් අධ්‍යයනය කරන එක. ඒ වගේම අපි අලුත් ශ්‍රිත දෙකකුත් මේකෙදි හඳුන්වා දෙනවා. ඒක වීඩියෝ එක මැදදී බලන්න පුළුවන්. ඒ වගේම සහවසම වසම මේ ශ්‍රිත පිළිබඳ සියලුම කරුණු සාරාංශගත කිරීමක් අද වීඩියෝ එකෙන් සිද්ධ වෙනවා. අපි එහෙනම් ඉක්මනටම අද වීඩියෝ එකට යමු. හොඳයි. දැන් අපි හදන්නේ ශ්‍රිත වලට උදාහරණ කීපයක් සාකච්ඡා කරන්න. උදාහරණ ඇසුරෙන් මේක සාකච්ඡා කරද්දී කලින් වීඩියෝ එකේ තිබුණු කරුණු වසම සහවසම ඒ වගේම මේ වීඩියෝ එකේදී අපි අලුතෙන් ඉගෙන ගන්න කරුණු ඒ උදාහරණ වලට ඇතුළත් කරලා තියෙනවා. ඒතකොට උදාහරණ අපි කීපයක් ඔස්සේ යනකොට ඔයගොල්ලන්ට හොඳට මේක අවබෝධ කරගන්න පුළුවන්. හරි. මම පළවෙනි උදාහරණ දාලා තියෙනවා. මේ බලන්න පොඩ්ඩක් මේක ලියන විදිය. F කියලා ශ්‍රිතයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් F G H වගේ අකුරු වලින් තමයි මේ ශ්‍රිත අර්ථ දක්වන්නේ. F කියලා ශ්‍රිතයක් තියෙනවා. මේකට මෙන්න මේ කැපිටල් X නම් y ට e තලයක් දාලා තියෙනවා. මේකෙන් කියවෙන්නේ x කියන්නේ අපේ පළමු කුලක නේද? ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක දැක්ක පළමු කුලකේ නැත්නම් අපි වසම කියලාත් මේක හැඳින්වුවා. ඒ වගේ මේ තියෙන දෙවෙනි කුලකේ මේ දෙකම කැපිටල් අක්ෂර වෙන්න ඕන. පළමු කුලකේ සිට දෙවෙනි කුලකයේ වෙතට යම්කිසි ආකාරයේ සම්බන්ධයක් තියෙනවා කියන එක තමයි මෙතන කියන්නේ. ඉතින් ඒ සම්බන්ධය මොන වගේද? මෙන්න මේක තමයි සම්බන්ධය. අපි මේක තමයි සාමාන්‍ය ශ්‍රිතයක් ලෙන සම්මතාකාරය fx ශ්‍රිතය x ධන 1 මගින් නිරූපණය වෙනවා. ඒක අපි තවදුරටත් කිව්වොත් simple x අගයට එකක් එකතු කිරීමෙන් තමයි fx අගය නැත්නම් එයාගේ පිළිතුර ලබා ගන්නෙ. ඉතින් අපිට මේකට y කියලා හඳුන්වන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. මේකම තමයි y කියන්නේ. y අගය නැත්නම් fx අගය ලැබෙන්නේ x ට එකක් එකතු කිරීමෙන්. හරි. කුලක දෙක වෙන රූපාකාරයෙන් පෙන්වලා තියෙන ඔබගේ තේරුම් ගැනීම සඳහා. ඉතින් මෙන්න මේක අපිට බලා ගන්න පුළුවන්. ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව 1 යනාදී වශයෙන් අපිට අවයව කිහිපයක් කැපිටල් X කුලකේ නැත්නම් පළමු කුලකේ තියෙනවා. ඒ වගේම තවත් අවයව කිහිපයක් Y කුලකේ තියෙනවා. හරි. අපි එකින් එක බලමු කොහොමද මේ සම්බන්ධය පවත්වා ගනිමින් මේකට පිළිතුරු සොයාගන්න කියලා. හරි. පළමු අවයව ඍණ 3. මම ඍණ 3ට එකක් එකතු කරනවා. ඍණ 3ට එකක් එකතු කරාම ඍණ 2යි. එහෙනම් ඔන්න පිළිතුර ලැබෙනවා ඍණ 2. මේක සම්බන්ධතාවයක් දක්වන්නේ මේ පැත්තේ ඍණ 2 කියන අවයවයට. ඉතින් හරි සරලයි. ඉතින් ওই ආකාරයට ඍණ 2 කියන අවයවයට එකක් එකතු කරාම ඍණ 1 ලැබෙනවා. ඒ වගේම පිළිවෙලින් මම ඊටු ටිකක් කරගෙන යන්නම්. ඍණ 1ට එකක් එකතු කරාම බිඳුවයි. බිඳුවට ලැබෙන්නේ 1. ඒ වගේම 1ට ලැබෙන්නේ 2. ඉතින් බොහොම සරලව මෙන්න මේ ආකාරයට මට පළමු කුලකයේ සියලුම අවයව දෙවන කුලකයට ඈඳුමක් ලබා ගන්න නැත්නම් සම්බන්ධයක් දක්වන්න පුළුවන් වුණා. ඒක තමයි මේ ඊතල වලින් නිරූපණය කරලා තියෙන්නේ. මම මේකට පාවිච්චි කරේ මොකද්ද? පාවිච්චි කරේ මෙන්න මේ දෙන ලද සම්බන්ධතාවය. නැත්නම් fx සමාන x ධන 1 කියන සම්බන්ධතාවය. හරි. මම පොඩ්ඩක් ඔබගේ මතකයේ අලුත් කරන්න කලින් වීඩියෝ එකෙන් අපි කලින් වීඩියෝ එකේ මොකද්ද ශ්‍රිතයක් කියන දැකපු අර්ථ දැක්වීම. අර්ථ දැක්වීම තමයි පළමු කුලකයේ සියලුම අවයව දෙවන කුලකයේ අනන්‍ය වූ එක් අවයවයක් අතර දක්වන සම්බන්ධයක් තමයි ශ්‍රිතයක් කියලා හඳුන්වන්නේ. අපි ඒකෙත් දැක්ක වර්ග 4න් ඒක ඒක සම්බන්ධතා සහ බහුව ඒක සම්බන්ධතා පමණයි මේකට අදාළ වුනේ. හරි. ඉතින් මේකෙදි අර විශේෂ ලක්ෂණ දෙක. මොකද්ද විශේෂ ලක්ෂණ දෙක කියන්නේ? පළමු කුලකයේ සියලුම අවයව මේකට සම්බන්ධ වෙන්න ඕන. අතන මේක නම් හරි නේද? පළමු කුලකයේ අපි දැක්ක සියලුම අවයව මේ දෙරළත් සම්බන්ධයි පිළිපැද්දා. ඒ වගේම මේ ලැබුණු පිළිතුර අනන්‍ය වූ පිළිතුරක් ලැබුණා. උදාහරණයක් ගත්තොත් එකට ලැබෙන්නේ 2 පමණයි. වෙන පිළිතුරු ලැබෙන්නේ නැහැ. එහෙනම් අනන්‍ය වූ පිළිතුරක් ලැබෙනවා. එහෙනම් අර කාරණා දෙකම මෙතෙන්දි තෘප්ත වුණා. එහෙනම් මේක ශ්‍රිතයකට උදාහරණයක් වෙනවා. හරි. ඉතින් අපි මේකෙදි වසම සහ වසමක් අර්ථ දක්වමු. මම මේකේ වසම ලියන්නම්. වසම කියලා අපි හඳුන්වන්නේ පළමු කුලකය. අපි මේක හඳුන්වනවා ඩොමේන් කියලා. වසම අපි ඩොමේන් කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක ලියන්න කිව්වොත් අපි ලියන්න වෙන්නේ මෙන්න මේ කැපිටල් X කුලකය. කැපිටල් X කුලකය ලිව්වොත්
අවයව පිළිවෙලින් ඍණ 3, ඍණ 2, ඍණ 1, බිංදුව සහ 1 කියන අවයව ටික අපිට ලයිස්තුගත කරන්න පුළුවන්. ඒ වගේම සහවසම ලියන්න කිව්වා. සහවසම නැත්නම් කෝඩොමේන් 1 අපි මේව කලින් වීඩියෝ එකේදී අර්ථ දක්වලා තියෙන්නේ. කෝඩොමේන් එක ලියන්න කිව්වොත් මේකට ලැබෙන පිළිතුර මෙන්න මේ තියෙන දෙන ලද සියලුම අවයව ටික 3 සහ 4 යන ආදී වශයෙන්. ඉතින් මේකේ තව අලුත් දෙයක් මම ඔයගලන්ට කියලා දෙන්න තියෙනවා. ඒක තමයි පරාසය කියන වචනේ. පරාසය නැත්නම් රේන්ජ් එක. මොකද්ද මේ පරාසය කියන්නේ? ඔයගලන්ට පේනවා අපිට හැම අවස්ථාවකම මේ සහවසමේ දෙන ලද සියලුම අවයව අපේ සම්බන්ධතාවයට සහභාගී වෙන්නේ නැහැ. නැත්නම් තවත් සරලව කිව්වොත් මේකෙන් ලැබෙන පිළිතුරු සියලුම අවයව ආවරණය වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් 3 සහ 4 ඉතුරුනා නේද? ඒ වගේම ඍණ 3 ඉතුරුනා. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. ඇයි ඒ? අර්ථ දැක්වීම අපිට කියලා නැහැ සහවසමේ සියලුම අවයව මේකට සම්බන්ධ වෙන්න ඕන කියලා. එතෙන්දි කිව්වේ වසම පිළිබඳ. වසමේ නම් සියලුම අවයව සම්බන්ධ වෙන්න ඕන. ඉතින් සහවසමේ කීප දෙනෙක් මග හැරුණාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ මග හැරුණු අවයව හැරුණුකොට මේකට සම්බන්ධ වන සියලුම සහවසමේ ඇති අවයව අපි හඳුන්වනවා පරාසය කියලා. හරි. අපි එනම් පරාසය ලියමු. අපි රේන්ජ් එක කියලා මේක හඳුන්වන්නේ පරාසය. මේක ඔයගොල්ලෝ අලුතෙන් ඉගෙන ගන්න වචනයක්. පරාසය නැත්නම් රේන්ජ් එක. පරාසය වෙන්නේ අපි මේක RF කියලා හඳුන්වනවා. මොකද F කියන ශ්‍රිතයේ පරාසය අපි ලියන්න යන්නේ. F කියන ශ්‍රිතයේ පරාසය. ඉතින් පරාසය මට ලියන්න පුළුවන්. මේකේ ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 පමණයි අපේ සම්බන්ධයට සහභාගී වෙනවා. එහෙනම් අපි මේ අවයව ටික ලියමු. ඍණ 2 ඍණ 1 බිංදුව 1 සහ 2. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි අපිට පළවෙනි උදාහරණය විශ්ලේෂණය කරන්න පුළුවන් උනේ. සම්බන්ධතාවය දීලා තිබ්බම මම ඔයගොල්ලන්ට මේක කියවන ආකාරය පැහැදිලි කරා. ඒ වගේම වෙන රූප ආකාරයෙන් මෙහෙම පැහැදිලි කිරීමක් දක්වන්න පුළුවන්. මේ තියෙන්නේ වසම සහ වසම සහ පරාසය ලියන ආකාරය. හරි. අපි දෙවෙනි උදාහරණයට දෙවෙනි උදාහරණයත් මම දාලා තියෙනවා F කියලා ශ්‍රිතයක් තියෙනවා x සිට y ට. ඔබට දැන් මේක පැහැදිලි කොහොමද මේක කියන්නේ කියලා. අපි x සිට y ට යම් කිසි ආකාරයක සම්බන්ධයක් දක්වනවා. මේ තියෙන අන්නේ සම්බන්ධය. දැන් බලන්න මෙතන සම්බන්ධය මොකද කියලා. y අගේ ලැබෙන්නේ නැත්නම් fx අගේ ලැබෙන්නේ x වර්ග කිරීමෙන්. වර්ග කරාම තමයි මේ සම්බන්ධය ලැබෙන්නේ. හරි. මම ඔබට මේකේ යා කරන ලද රූප සටහන් නැත්නම් වෙන් රූපය මම ඒ සම්බන්ධතා යා කරලම දක්වලා තියෙනවා. ඉතින් ඍණ 3 වර්ග කරාම මේකට ලැබෙන පිළිතුර 9යි. නේද? ඍණ 3 වර්ග කරාම ලැබෙන පිළිතුර 9යි. එතකොට ඍණ 2 වර්ග කරාම ඒ වගේම 4යි. ඒ වගේම ඍණ 1 පිළිතුර 1යි. බිංදුව වර්ග කරාම බිංදුවයි. ඒ වගේම 1 වර්ග කරාම 1යි. ඉතින් ඔන්න ඔය ආකාරයට අපිට මේකේ වර්ග කිරීමෙන් පිළිතුර ටික ලබා ගන්න පුළුවන්. සියලුම අවයව මේකට සම්බන්ධ වුණා. හරි. මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. මම මෙතන තව ලකුණක් දාන්නම්. මෙන්න මේ සහවසමේ ඉන්න හොර බලන්න මේක. සහවසමේ ඉන්න 1 කියන අවයව වෙතට ඊතල දෙකක් ලැබිලා තියෙනවා. මම නැවත කියන්නම්. සහවසමේ ඉන්න මේ 1 කියන අවයව වෙතට ඔබට පේනවා මේ ඊතල දෙකක්. ඍණ 1කින් 1 ඊතලයකුත් ධන 1කින් 1 ඊතලයකුත් ලැබෙනවා. සරලව කිව්වොත් ඍණ 1 සහ ධන 1 වර්ගය වෙන්නේ ධන 1යි නේද? දෙකටම උත්තර වශයෙන් ලැබෙන්නේ ධන 1. දැන් මේක ප්‍රශ්නයක් නෙමෙයිද? ආයෙමත් අපි අර්ථ දැක්වීම ගැන විශ්ලේෂණය කරලා බැලුවොත් අර්ථ දැක්වීම කියන්නේ වසමේ සියලුම අවයව වලට යම්කිසි ආකාරයක සම්බන්ධයක් තියෙනවා නේ. ඒ වගේම තියෙනවා අනන්‍ය වූ අවයවයක් පමණයි. ඉතින් ඍණ 1 අනන්‍ය වූ අවයවය තමයි 1. ඒ වගේම 1 අනන්‍ය වූ අවයවය තමයි 1. හැබැයි මේ දෙකම එකක් වුණාට කමක් නැත. ඒකට හේතුව අනන්‍ය වූ පිළිතුරක් තියෙන්නේ. නමුත් එකෙන් මෙන්න මේ ආකාරයට ඊතල දෙකක් ලැබුණොත් එතන අනන්‍යතාවයක් නැහැ නේද? දැන් මෙතන අනන්‍යතාවයක් තියෙනවානේ. එකට ලැබෙන්නේ එක උත්තරයයි. අනන්‍ය වූ එක උත්තරයක් තියෙනවා. ඍණ 1ට පිට වෙන්නේ නිකුත් වෙන එක ඊතලය. අනන්‍ය වූ එක පිළිතුරක් තියෙනවා. ඉතින් මේ පිළිතුරු දෙකම එක වෙලා තියෙනවා. ඒක කමක් නැහැ. හැබැයි එකෙන් මෙන්න මේ ආකාරයට ඊතල දෙකක් නිකුත් වුණා. හදිසියකින්වත්. එතන අනන්‍යතාවයක් නැහැ. මොකද එකෙන් පිළිතුරු දෙකක් ලැබෙන එක අදහසක් ඉන්නේ. ඉතින් මෙතන ඒක ගැටලුවක් නැහැ. අතන මික්ස් ශ්‍රේණියකට උදාහරණයක් වෙනවා. දැන් ඉතින් මේකේ අපි වසම සහ වසම පරාසය කියන කාරණා තුන විශ්ලේෂණය කරලා මෙන්න මේ ආකාරයට මම ලියලා තියෙනවා. අපිට වසම හේවත් ඩොමේන් එක වශයෙන් හඳුනන්න පුළුවන් අපේ පළමු කුලකයේ සියලුම අවයව කියවෙන්න ඕන. ඒ වගේම සහ වසම නැත්නම් කෝඩොමේන් එක අපේ දෙවන කුලකේ නැත්නම් y කුලකයේ සියලුම අවයව මෙතන ලියවෙන්න ඕන. ඒ වගේම අපි අලුතෙන් අද වීඩියෝ එකේ ඉගෙන ගන්න ගත්තා තමයි පරාසය නැත්නම් රේන්ජ් එක. රේන්ජ් එක වෙන්නේ
අපිට මේ සම්බන්ධයට සහභාගී වුණ අවයව කිහිපයක් තියෙනවා. සහභාගී වුණ නැති ඒවා ලියන්න නැතුව සහභාගී වුණ අවයව කිහිපය ලියුවාම අපිට පරාසය සම්පූර්ණ කරන්න පුළුවන්. ඉතින් මේකට පරාසයට අයිති වෙන්නේ 0 1 4 සහ 9 කියන සංඛ්‍යා කිහිපය. ඉතින් මෙන්න මේ ආකාරයට අපි දෙවෙනි උදාහරණය සාකච්ඡා කරමු. හොඳයි. දැන් අපි සාකච්ඡා කරා උදාහරණ කිහිපයක් ඇසුරෙන් ශ්‍රිතයක් කියන එකේ කලින් සතිය අපි ඉගෙනගත්තු අර්ථ දැක්වීමට සාපේක්ෂව කොහොමද මේ වසම සහ පරාසය කියන ඒවා සම්බන්ධ කරන්නේ. ඒ වගේම මේ ඊතල නිකුත් වීමෙන් අපි කොහොමද අඳුනගන්නේ අනන්‍යතාවයක් තියෙනවද නැද්ද කියන එක. ඒ වගේම අපි මේ අනන්‍යතාවයට අදාළ වන පරිදි ශ්‍රිතයක් කියන එක අර්ථ දක්වන්නේ කොහොමද කියලා අපි මේ උදාහරණ කිහිපයක් ඉගෙන ගත්තා. ඉතින් දැන් අපි අලුත් කොටසකට යන්න හදන්නේ එකට එක හා මතට ශ්‍රිත කියන්නේ මොනවද කියලා දැන් අපි බලමු. එකට එක හා මතට කියන්නේ ඇත්තටම ශ්‍රිතවල වර්ගීකරණ දෙකක්. ඉතින් මේ වර්ගීකරණ දෙක අපිට සාමාන්‍යයෙන් අවකලනීය පාඩමේදී අවශ්‍ය නැහැ. ඒකෙන් ප්‍රතිලෝම ශ්‍රිත අර්ථ දැක්වීමේදීත් වැදගත් වෙන කාරණා දෙයක්. දැන් අපි නම් බලමු මොකද මේ එකට එක හා මතට ශ්‍රිත කියන්නේ කියලා. මුලින්ම අපි බලමු එකට එක ශ්‍රිතයක් කියන්නේ මොකද්ද කියලා. අපි මේකට කියනවා one to one function එක කියලා. ඔයගොල්ලන්ට මතක ඇති මම සම්බන්ධතා නැත්නම් relations කියලා දෙද්දි මෙතන අපිට වර්ග හතරක් හම්බුණා. one to one, one to many, many to one සහ many to many යන ආදී වශයෙන්. ඉතින් අන්න ඒකේ තිබුණු එකට එක කියන කොටස නැත්නම් one to one කියන කොටස තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. මේකෙදි සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි මේ පැත්තේ තියෙන මේ සහවසමේ තියෙන එක අවයවයක් කරා එල්ල වෙන්නේ වසමෙන් එක ඊතලයක් පමණයි. හරි. මොකද දැන් අපි මේ පැත්තෙන් මේක අර්ථ දක්වලා වැඩක් නැහැ. කොහොමත් අපි දන්නවා මෙතනින් නිකුත් වෙන්න ඕන එක ඊතලයයි. අනිවාර්යයෙන්ම ශ්‍රිතයක් වෙන්න නම් මේකට තියෙනවා අනන්‍ය වූ අවයවයක්. ඒතකොට මෙතන එකට එක කියලා කියන්නේ සහවසමේ තියෙන එක අවයවයකට වසමෙන් එල්ල වෙන එක ඊතලයක් පමණයි. ඔබ දැක්ක කලින් උදාහරණ කිහිපයකදී මේ සමහර අවයව වලට ඊතල දෙකක් එල්ල වුණා. දැන් කලින් උදාහරණය ඔයගොල්ලෝ දැක්කා x වර්ගය කියන උදාහරණේ ධන 1 කියන සංඛ්‍යාවට ඊතල දෙකක් එල්ල වුණා. කාගෙන්ද? ඍණ 1කින් සහ ධන 1කින්. නේද? නමුත් ඒක ගැටලුවක් නැහැනේ. අනන්‍ය වෙන්න ඕන වසමේ තියෙන අවයවය නිසා. නමුත් මෙතෙන්ද කියන්නේ සහවසමේ එක අවයවයක් වෙතට එක ඊතලයක් පමණක් එල්ලවන අවස්ථාවක්. ඉතින් කෙටියෙන් කිව්වොත් one to one අවස්ථාව. මේකේ එකකට මේකේ එක්කෙනයි. අනිවාර්යයෙන්ම එහෙනම් මෙන්න මේ ආකාරයේ සම්බන්ධයක් අපි එකට එක ශ්‍රිතයක් කියලා කියනවා. ඉතින් මේකත් අපිට අවකලනයේදී වැදගත් වෙන ශ්‍රිත වර්ගයක්. අපි එකට එක ශ්‍රිත කියන එක තවත් උදාහරණයක් ඇසුරින් තේරුම් ගමු. මම ඕගොල්ලන්ට උදාහරණයක් බෝඩ් එකේ දාලා තියෙනවා. මේකේ මේ තියෙන පළමු කුලකය අපි x කුලකය කියලා හඳුන්වමු. ඒ වගේ මේ දින දෙවන කුලකය අපි y කුලකය කියලා හඳුන්වනවා. නැත්නම් වසම සහ වසම කියන දෙක. මේකේ සම්බන්ධය තමයි fx = x වර්ගය ධන 1. ඉතින් අපි මේ සම්බන්ධතාවය පෙන්눔 කරන පරිදි අපි මේ අවයව එකිනෙක යා කරලා බලමු. හරි. මට මෙතන තියෙනවා ඍණ 2.2. මම මේ වර්ග කරලා සෑම අවයවයකටම එකක් එකතු කරන්න යනවා. ඍණ 2 වර්ග කරාම 4යි 4 1යි 5යි. එහෙනම් මට මේ ඍණ 2 5ට යා කරගන්න පුළුවන්. ඒ වගේම බිඳුව වර්ග කරාම බිඳුවයි 1යි 1යි. එක තමයි ලැබෙන්නේ. එහෙනම් එකට යා කරගන්න පුළුවන්. ඒ වගේම 2 වර්ග කරාම 4යි 1යි 5යි. නැවත 5ට ඊතලයක් ලැබෙනවා. හරි. මට මුලින්ම කියන්න මේක ඇත්තටම ශ්‍රිතයක්ද? ඔව් මේක ශ්‍රිතයක්. ඇයි? ශ්‍රිතයක තියෙනවා ලක්ෂණ මේක තියෙනවා. මොකක්ද ලක්ෂණ? පළමු පැත්තේ සියලුම අවයව නැත්නම් වසමේ සියලුම අවයව සම්බන්ධ වෙනවා. ඉතින් සියලුම අවයව සම්බන්ධ වුණා මේ සම්බන්ධයට. ඒ වගේම අනන්‍ය වූ අවයවක් තියෙනවා. බලන්න අනන්‍ය වූ අවයවක් තියෙනවා කියලාද? ඔව්. ඍණ 2 අනන්‍ය වූ පිළිතුරු තමයි 5. බිඳුවේ අනන්‍ය වූ පිළිතුරු තමයි 1. ඒ වගේම 2 අනන්‍ය වූ පිළිතුරු තමයි 5. ඉතින් මේවට උත්තර දෙක බැගින්නේ නැහැ. නැත්නම් එකකට වඩා ගන්නක් නැහැ. හැමෝටම එක අනන්‍ය වූ පිළිතුරක් තියෙනවා. එහෙනම් ශ්‍රිතයක අර්ථයක් කියවනු මේක හරියටම හරි. හැබැයි අපි බලමු මේකේ මේ one to one කියන ලක්ෂණය තියෙද කියලා. නැත්නම් එකට එක ශ්‍රිතයක්ද කියලා බලමු. ශ්‍රිතයක් නම් තමයි. නමුත් එකට එක ශ්‍රිතයක් කියන ලක්ෂණය මෙතන තියෙනවද කියලා බලමු. මම ඔබට කලින් උදාහරණ පැහැදිලි කරා සහවසමේ එක අවයවයක් වෙතට එක ඊතලයක් පමණක් එනවා නම් තමයි එකට එක ශ්‍රිතයක් වෙන්නේ. නැත්නම් මේ පැත්තේ අපි y කියන පැත්තේ යම් අවයවයක් අතර එක ඊතලයක් පමණයි එනවා. එතකොට තමයි මේ එකට එක ශ්‍රිතය වෙන්නේ. දැන් මේක අපි බලද්දි පේනවා 5 කියන අවයවයට ඊතල දෙකක් එනවා. එහා පැත්තේ තියෙන ඍණ 2 සහ ධන 2 කියන ඉලක්කම් අවයව දෙකෙන්ම එන ඊතල 5 කරා තමයි පැමිණෙන්නේ. නැත්නම් දෙකෙන් පිළිතුරු වෙන්නේ 5. එහෙනම් මේක එකට එක ශ්‍රිතයක් නෙමෙයි. ශ්‍රිතයක් තමයි. හැබැයි එකට එක ශ්‍රිතයක් නෙමෙයි. එහෙනම් මෙන්න මේ වෙනස තේරුම් ගන්න මම ඔබට කලින් පැහැදිලි කරපු උදාහරණයත් එක්ක මේක ශ්‍රිතයක් තමයි. නමුත් එකට එක ශ්‍රිතයක් නෙමෙයි. ඉතින් එකට එක ශ්‍රිතයක් වෙන්න නම් සහවසමේ සියලුම අවයව වලට තමන් කරා පැමිණෙන එක ඊතලයක් පමණක් තියෙන්න ඕනේ. හරි. අපි ඊළඟට යමු මතට ශ්‍රිත කියන්නේ මොකක්ද කියලා. අපි මේකට කියනවා on to functions කියලා. අපි කලින් බැලුවේ එකට එක ශ්‍රිත නැත්නම් one to one.
දෙවැනි අවස්ථාව මතට ශ්‍රිත නැත්නම් on to functions. හරි. මම උදාහරණය යද්දිම පැහැදිලි කරලා දෙන්නම්. ශ්‍රිතේ සම්බන්ධය දාලා තියෙනවා y සමාන fx සමාන 3n එකයි x. ඒ කියන්නේ අපිට කරන්න තියෙන්නේ x ට ලැබෙන අවයව 3n බෙදන්න. නැත්නම් 3n එකෙන් ගුණ කරන්න. ඉතින් මම අවයව එකින් එක ගිහලා උත්තර ටික මුලින් හොයාගෙන ඉන්නම්. මෙතන තියෙනවා 3 3 එකෙන් ගුණ වුණාම 1යි. එහෙනම් මට මේක යා කරන්න පුළුවන් 1ට 3 පිළිතුර තමයි 1. ඒ වගේම 6 3ෙන් බෙදුවාම 2යි. එහෙනම් 6 පිළිතුර 2. ඒ වගේම 9 3ෙන් බෙදුවාම 3යි. සහ 12 3ෙන් බෙදුවාම 4යි. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මට සියලුම අවයව වලට පිළිතුරක් සොයා ගන්න පුළුවන්. මුලින්ම බලමු අපේ ශ්‍රිතයක්ද කියලා. වසමේ සියලුම අවයව සම්බන්ධ වුණා. ඔව්. අංක 1 කාරණාව හරි. ඒ වගේම වසමේ සියලුම අවයව වලට අනන්‍ය වූ අවයවයක් තමයි තියෙනවා. දෙවෙනි කාරණාවත් හරි. මේ ශ්‍රිතයක අර්ථ දැක්වීමට හරියටම ගැලපෙනවා. ඉතින් තවදුරටත් මේක විශ්ලේෂණය කරොත් අපි මේ සාකච්ඡා කරන්නේ මතට ශ්‍රිත පිළිබඳවනේ. on to functions නේ. on to functions කියන එකේ තේරුම ඔබගේ සහවසමේ තියෙන සියලුම අවයව මේකට සම්බන්ධ වෙන්න ඕන. දැන් අපි කලින් දැක්කා ඒක නීතියක් නෙමෙයි. සහවසමේ සමහර වෙලාවට අවයව කීපයක් අපිට මග යනවා. ඒක කමක් නැහැ නේද? හැබැයි on to functions කියලා කියන්නේ නැත්නම් මතට ශ්‍රිත කියලා කියන්නේ මේ සියලුම අවයව යම්කිසි ආකාරයකට ඒ කියන්නේ මුළු සහවසමම යම්කිසි ආකාරයකට මේ සම්බන්ධයට සහභාගී වුණොත් අන්න ඒක අපි හඳුන්වනවා මතට ශ්‍රිතයක් කියලා. ඉතින් එහෙනම් මෙතෙන්දී අතරම අපිට කිසිම අවයවයක් මග ඇරුන්නේ නැහැ නේද? 4 3 2 1 කියන සියලුම සහවසමේ අවයව මේ සම්බන්ධයට යම්කිසි ආකාරයකට සම්බන්ධ වුණා. එහෙනම් කිසිම අවයවයක් මග ඇරුන්නේ නැති නිසා මේකට මතට ශ්‍රිතයක් කියලා මේක හඳුන්වන්න පුළුවන්. අපි යමු ඊළඟ උදාහරණයට. මම මේකෙන් තවදුරටත් පැහැදිලි කරන්නම් මේ මතට ශ්‍රිතයක් කොහොමද අනිත් ශ්‍රිත වලින් වෙනස් වෙන්නේ කියලා. හරි. අපි ගත්තොත් මෙන්න මේ සම්බන්ධය අපිට දීලා දෙනවා y සමාන fx සමාන 2x. සරලව කිව්වොත් වසමේ තියෙන සියලුම අවයව දෙකෙන් ගුණ කිරීමෙන් තමයි අපි පිළිතුරු ලබා ගන්න ඕන. නැත්නම් සහවසමේ අවයව ලබා ගන්න ඕන. ඉතින් මේක යා කරලා බලමු. 1 2කින් ගුණ වුණාම 2යි. ඒ වගේම 2ට ලැබෙන පිළිතුර 4. 3ෙන් අපිට 6 ලැබෙනවා. ඒ වගේම 4ෙන් 8 ලැබෙනවා. ඉතින් ඔන්න යා කරලා තමයි සියලුම අවයව මෙතන සම්බන්ධය සොයාගත්තේ. අපි මුලින් බලමු මේ ශ්‍රිතයක්ද කියලා. වසමේ සියලුම අවයව සහභාගී වෙන්න ඕනේ. ඒ වගේම අනන්‍ය වූ අවයවයක් ලැබෙන්න ඕනේ. ඉතින් ඔය කාරණා දෙකම තෘප්ත වුණා. ඉතින් මේක අතරම ශ්‍රිතයක අර්ථ දැක්වීමට එකක වඩ අවස්ථාවක්. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි තවදුරටත් විශ්ලේෂණය කරමු මේක මතට ශ්‍රිතයක්ද කියලා. මතට ශ්‍රිතයක වෙන්න ඕන මුළු සහවසමේ සියලුම අවයව මේකට සම්බන්ධ වෙන්න ඕන. නැත්තම් කිසිම අවයවයක් අපිට මග හැරෙන්න බෑ. හැබැයි ඔබ බැලුවොත් පේනවා ඇති මෙන්න මේ බිඳුව. මම තර ලකුණක් දාන්නම්. බිඳුව සහ 10 කියන සංඛ්‍යා කිසිම ආකාරයකට මේකට ඇතුළත් වෙන්නේ නැහැ. නැත්තම් බිඳුව සහ 10 අපිට මග හැරෙනවා. අතරම මේකෙන් කිසිම ආකාරයක පිළිතුරකට සහභාගී වෙන්නේ නැහැ බිඳුව සහ 10. ඉතින් එහෙනම් මේ දෙක මග හැරෙන නිසා මේක මතට ශ්‍රිතයක් නෙමෙයි. ඔයගොල්ලෝ දැක්ක සංසන්දනාත්මක කලින් උදාහරණේ 4 3 2 1 සියලුම අවයව මේකට සම්බන්ධ වුණා. ඒක මතට ශ්‍රිතයක්. නමුත් මේක මතට ශ්‍රිතයක් නෙමෙයි. ඉතින් ඔබට මම හිතන්නේ හොඳටම දැන් පැහැදිලි මොකද්ද මේ මතට ශ්‍රිතයක වෙනස සාමාන්‍ය ශ්‍රිතයක් එක්ක කියලා. හොඳයි. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. අද වීඩියෝ එක අපි සාකච්ඡා කරේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රිත කියන එක උදාහරණ වලින් පැහැදිලි කිරීමක් සහ අලුත් කාරණා දෙකක් ඉගෙන ගත්ත එක තමයි එකට එක හා මතට ශ්‍රිත කියන්නේ මොනවද කියලා. ඒ වගේම ඔබ වසම සහ වසම පරාසය කියන වචන වල තේරුම මම හිතන්නේ හොඳටම ඉගෙන ගන්න ඇති අපි සාකච්ඡා කරපු උදාහරණ කිහිපය ඇසුරෙන්. ඉතින් ඊළඟ වීඩියෝ එකකනොත් අපි ඉක්මනටම හමු වෙමු. මෙන්න මේ සීරීස් එක අපි දිගටම අරගෙන යනවා අවකලනය දක්වාම. අපි ඊළඟට සීමාව කියන කොටස සාකච්ඡා කරමු මේ සීරීස් එක යටතේ. අපි ඉක්මනටම ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.